එතකොට අපි දැන් පටන් ගන්නේ ග්‍රීක භූගෝල විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. හෙවත් ග්‍රීක යුගයේ විසූ කවර අයගෙන් භූගෝල විද්‍යාත්මක චින්තනය පෝෂණය වුණාද? How scholars contributed to develop the geographical thoughts in the era of Greek. Greek යුගයේදී කොහොමද භූගෝල විද්‍යාත්මක චින්තනය පෝෂණය වුණේ? එතකොට මෙහිදී අපට මුලින්ම හම්බ වෙන භූගෝල විද්‍යාඥයා තමයි භූගෝල විද්‍යාත්මක චින්තනයට අදාළ කරුණු ඉදිරිපත් කරපු කෙනා තමයි Homer. Homer is not a geographer, but the Greek geographers credited Homer with being the father of geography. භූගෝල විද්‍යාවේ පියා වශයෙන් තමයි ග්‍රීක භූගෝල විද්‍යාඥයෙක් හැටියට සලකන Homer. ඇත්තටම ඔහු භූගෝල විද්‍යාඥයෙක් නෙවෙයි, පොයට් කෙනෙක්, කවියෙක්. එයා ලියනවා ලස්සන poems දෙකක්. Iliad කියලා එකකුයි, Odyssey කියලා එකකුයි. The Odyssey of Homer. Iliad කියන එක ට්‍රොජාන් යුද්ධය ගැන තමයි ලියලා තියෙන්නේ එක. ඒක Iliad describes episodes of the Trojan War, sometimes between 1280 and 1180 BC. ක්‍රිස්තු පූර්ව 1280 1180 අතර වගේ කාලේ. ඉතින් මේකෙදි මේ ඉලියඩ් මේක ඇවිල්ලා ඉතාම වැදගත් කවියක්. හේතුව තමයි ග්‍රීක ඉතිහාසයේ පැරණිතම සාහිත්‍ය නිර්මාණයක් හැටියට තමයි මේක සලකන්නේ. ඒ නිසා ඒක වැදගත් වෙනවා. ඇත්තටම ක්‍රිස්තු පූර්ව 9 වන සියවසේ විතර කාලේ සිදුවෙච්ච නිර්මාණයක් හැටියට මේක සලකනවා. ඉලියඩ් ට්‍රොජාන් වෝ ගැන. ට්‍රොජාන් වෝ කියන්නේ මොකක්ද කියලා ඕගොල්ලන්ට හොයන්න පුළුවන්. මේ ඉලියඩ් කියන එකෙත් මොනවද තිබුණේ කියලා ඔයාට හොයන්න පුළුවන්. වචනේ ගැහුවම බලන්න පුළුවන්. ඊගාවට අනිත් එක තමයි the second great epic poem is the Odyssey. Odyssey means ඇත්තටම මේ Odyssey කියලා කියන්නේ geographical account of the fringes of the known world. ඒගොල්ලෝ දැනගෙන හිටපු ලෝකයේ විවිධ ස්ථාන නාම ගැන හිම තමයි මේ Odyssey එකේ තියෙන්නේ. හරි පුදුමයි ඒ වගේ ප්‍රදේශ තියෙනවද කියලා අහුවම මිනිස්සුන්ට පළවෙනි වතාවට. Therefore we can say Iliad represent the episodes of Trojan War, while Odyssey represented the geographical account of the known world. Iliad කියන එකෙන් Trojan War එක ගැන පැහැදිලි කරා. ඒකෙත් තියෙනවා භූගෝල විද්‍යාත්මක චින්තනය. Odyssey කියන එකෙත් තියෙනවා ලෝකය ගැන, ලෝකයේ ස්ථාන ගැන තමයි තියෙන්නේ. එතකොට his work, the Iliad and the Odyssey, are works of literature, but both contain a great deal of geographical information. ඒවා සාහිත්‍ය නිර්මාණ වුණාට ඇත්තටම මේ භූගෝලීය තොරතුරු සමුදායක් හෝමර්ගේ මේ නිර්මාණ වලින් අපට හඳුනා ගත හැකි. හෝමර්ගේ මේ නිර්මාණ වලින් අපට හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා
මේ දෙක ග්‍රීක භූගෝල විද්‍යාත්මක චින්තන ඉතිහාසයේ ආරම්භක අවධියේ ඉතාම වැදගත් එකක්. ඉතින් ඒ නිසා අපි හෝම father of geography කියලා සලකනවා. ඒ ඉතිහාසය තුළ එහෙම කියනවා. එතකොට කොහොම වුණත් එක්තරා විදියකින් ඉලියඩ් කියලා කියන්නේ මූලික වශයෙන් ඓතිහාසික එකක්. ඔඩිසි කියන එක භූගෝල විද්‍යාත්මක එකක්. කොහොම වුණත් මේකෙදි වැදගත්ම එක තමයි දැන් ගොඩාක් ඉතිහාසඥයෝ භූගෝල විද්‍යාව පිළිබඳව දන්න අය මේ ඔඩිසි එකේ පැහැදිලි කරලා කියලා තිබිච්ච ස්ථාන නම හඳුනා ගන්න උත්සාහ කළා. කොහෙද මෙයා මේ කියන ප්‍රදේශ තියෙන්නේ? මෙයා කියන දූපත කොහෙද තියෙන්නේ? මෙයා කියන පළාත වෙරළබඩ කලාපයේ අප්‍රිකාවේ කොහෙද තියෙන්නේ? එතකොට මෙයාගේ දැන් උදාහරණයක් හැටියට ඔඩිසි එකේ පොතේ කවියේ තියෙනවා හෝම කියනවා එක භූමි ප්‍රදේශයක් තියෙනවා එක දිගටම කන්ටිනියස් සන්ෂයින් තියෙන. එතකොට මේ වගේ එකක් කොහෙද තියෙන්නේ කියලා මිනිස්සු හොයන්න පටන් ගන්නවා. ඉතින් මේ නිසා මේකේ දක්වලා තියෙන භූගෝලීය ප්‍රදේශ හරි කුතුහලය දනවනවා. අනිත් අය හරි ආසාවෙන් කියවපු හොයන්න අනිත් අයට මේවා කොහෙද කියලා හොයන්න මග පාදපු එකක් නේ. ඇත්තටම භූගෝල විද්‍යාව කියන්නේ ගවේෂණයෙන් හොයාගත්තු දැනුමත් ලෝකයේ පිළිබඳව දැනුම හොයාගත්තු එකක් නේ. ඒකට මග පෙන්නපු එකක් තමයි මේක. ඒ නිසා Homer can be considered as the father of geography. The poems contain a large number of place names and descriptions. විස්තර ස්ථාන නාම හරියට මේ poems වල තියෙනවා. ඉතින් මේ හෝමර්ගේ කවියෙන් උනත් කියලා තියෙන්නේ මේ ලෝකය circular world එකක්. ඒක නිකන් වටේට මේ විශාල තනි සාගරයකින් වට වෙලා තියෙන එකක් තමයි මේ ලෝකය කියලා කියන්නේ. ඇත්තටම දැන් මේ කාලේ වෙනකොට මිනිස්සුන්ට මේ භූගෝල විද්‍යාත්මක දැනුම කියන එක ඉතා අවශ්‍ය වෙලා තිබුණා. වෙළඳාම් කටයුතු කරන අයට ප්‍රදේශ හොයාගන්න, ඩිරෙක්ෂන් හොයාගන්න. ඇත්තටම මේ කාලේ වෙනකොට ඔය හෝමගේ කාලේ වෙනකොට 4 directions දිශා 4ක් ගැන ඒගොල්ලෝ ග්‍රීක දාර්ශනිකයන් ඒ කාලේ වෙනකොට හඳුන්ගත්තා. Winds are coming from 4 directions තමයි ඒකෙන් කිව්වේ. එතකොට Boreas, northern wind, strong and cool with clear skies. උතුරු පැත්තෙන් එනකොට ඒවා හුඟක් වේගවත් සහ සීතලයි. Eurus, east wind කියලා ඒකට කියන්නේ. Warm and gentle. උණුසුම් සාමාන්‍ය තත්වයේ තියෙන. Notus, south wind. ඒකද මේ ටිකක් කුණාටු වලට බර ගතියක් එක්ක තමයි එන්නේ. ඊගාවට Shiferus, west wind. ඊගා dreaded, balmy. ඉතින් මේ වගේ ඒ කියන්නේ ලක්ෂණ බැලුවම ඒ වගේ දිශා ගැන කියවෙන්න. දැන් Boreas කියන එක north wind එකක්. ඒක strong, cool with clear skies. Eurus කියන එක east wind එකක්. Warm and gentle. Notus was the south wind on the front of an advancing storm. Wet and sometimes violent. And Zephyrus කියලා කිව්වේ west wind. Balmy but with gale force. ඉතින් මෙන්න මේ විදිහේ ඒවා මේ මෙතනදී ප්‍රදේශ හඳුනගනිද්දී මේ ග්‍රීක දාර්ශනිකයන්ගේ දායකත්වයෙන්
දැන් යුරෝපයේ සහ ආසියාවේ තිබිච්ච නම් හුඟක් වෙලාට හෝමර්ගේ ඒවා තිබුණේ නැහැ. නමුත් කාලයකට පස්සේ මිනිස්සු මේ හෝමර්ගේ තොරතුරු ඔස්සේ විවිධ ප්‍රදේශ ගැන හොයන්න ගත්තා. එතකොට Homer's contribution in geography අපි භූගෝල විද්‍යාවට හෝමර්ගේ දායකත්වය ගත්තම අපිට පුළුවන් මෙන්න මෙහෙම කියන්න. එකක් තමයි පෘථුවිය නිකන් වක්‍රාකාරව තියෙන ගඟකින් හෝ සාගරයකින් වට වෙලා තියෙන එකක්. ඒ නිසා මේ අවතල මතු පිටකින් තමයි ඒ ලෝකයේ පෘථුවිය වැහිලා තියෙන්නේ. එතකොට ඉර බායන්නේ සාගරයේ පැත්තෙන් බහින්නෙත් එතනින්ම තමයි කියලා වගේ අදහසක් තමයි. ඉර වගේම මේ තරුත් මේ වගේම අර සාගරයට බැහැලා නානවා. ඒ කියන්නේ අදහස තමයි එයාගේ ලිටරරි තිබුණේ. ඇත්තටම යුරෝපය කියලා ඔහු පාවිච්චි කළේ ඒ කාලේ ඒජියන් මුහුද. ඒ කියන්නේ ඉර බැහැගෙන යනවා පේන ඒජියන් මුහුදෙන්නේ. ඉර පායන පැත්තට තමයි එයා කිව්වේ ආසියා කියලා. ඉතින් වින්ස් දිසා හතරකුත් මේකේ හඳුන්වලා ගත්තා. කොහොම වුණත් මේක ලිටරරි එක මේක ඇවිල්ලා මේ සාහිත්‍යමය එකක් වුණාට ගොඩාක් භූගෝල විද්‍යාත්මක ගවේෂණ වලට මඟ කියන භූගෝල විද්‍යාත්මක චින්තනය වැඩිපුර වර්ධනය කරන්න හේතු වන එකක් හැටියට අපට සලකන්න පුළුවන්කම තියෙනවා. එතකොට හරි. ඉතින් ඒ නිසා අපිට මෙන්න මේ කාරණේදී සැලකිලිමත් වෙන්න ඕන. වැදගත්ම එක තමයි හෝමර් පළමුවෙනියා හැටියට ග්‍රීක භූගෝල විද්‍යාවේදී භූගෝල විද්‍යාත්මක දැනුම ප්‍රකට කරන්න ඉතාම වැදගත් දායකත්වයක් මේ අනුව දක්වලා තියෙනවා කියන එක. ඒ නිසා ඒක මතක තියාගන්න ඕනේ හැමදෙනාම. ඊගාවට එතනින් පස්සේ කවුද අපිට ඉතින් ගොඩාක් මේකෙදී විශේෂයෙන්ම දායක වෙච්ච ගොඩක් අය ඉන්නවා බලන්න. නමුත් අපි උදාහරණයක් හැටියට ගත්තොත් මේ විදිහට ග්‍රීක් දාර්ශනිකයෝ පොදුවේ ගත්තොත් මේ පදනම මත විශ්වාස කළා ලෝකය කලාප පහක් තියෙනවා කියලා. Greek philosophers believe in division of world into 5 regions. ප්‍රදේශ පහකට බෙදා දැක්විය හැකි සමස්ත ලෝකයම කියලා ඒගොල්ලෝ විශ්වාස කළා. උදාහරණයක් හැටියට two cold zones. ලෝකයේ සීත කලාප දෙකක් තියෙනවා. හරිනේ. ඒක අඳුරගත්තා ඒගොල්ලෝ මුල් කාලෙම ගොඩාක් තාක්ෂණික වශයෙන් දියුණු නැතු වුණාට මේ සීත කලාප දෙකක් තියෙන උඩයි යටයි උත්තරද්‍රවය දක්ෂිණ. ඊගාවට නිවර්තන තද රස්න කලාපයක් තියෙනවා. ඊගාවට සෞම්‍ය කලාප දෙකක් තියෙනවා. මේ අනුව ලෝකය ප්‍රධාන climate zones ප්‍රධාන දේශගුණික කලාප පහක් යටතේ අපට හඳුනාගත හැකි බව ග්‍රීක දාර්ශනිකයන්ගේ මතය. ඒ වගේම ක්‍රිස්තු පූර්ව 8 වෙනි සියවසේ වෙනකොට නැගෙනහිර මධ්‍යධරණී මුහුදු කලාපය පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් මේ අයට තිබුණු බව හඳුනගන්න පුළුවන්. ඒ නිසා මේ ඒක අපට භූගෝල විද්‍යා චින්තනයේදී ඉතාම වැදගත්. ඊළඟට ඔන්න අපි අනවත් තවත් ග්‍රීක
දායකත්වයක් ගැන බලන්න. ඔහුට අපි කියන්නේ tales of Miletus කියලා. Miletus he tales. Miletus he tales. Miletus කියන්නේ ගම ප්‍රදේශය නම් කරපු. Miletus was an ancient Greek city on the western coast of Anatolia, near the mouth of Meander River in ancient Caria, was considered among the greatest and wealthiest of Greek cities. අටවෙනි සියවසේ ක්‍රිස්තුපූර්ව අටවෙනි සියවසේ විතර වෙනකොට මේ මධ්‍යධරණී කලාපයෙහි තිබුණු ග්‍රීකයේ ඉතාම වැදගත් wealthiest සෞභාග්‍ය සම්පන්න ධනවත් ප්‍රබල නගරයක් තමයි මිලටස් කියලා කියන්නේ. ඒ මිලටස් වල මේ උපන්න තේල්ස් හිටපු තේල්ස් තමයි මේ කියන්නේ tales of Miletus. එයත් භූගෝල විද්‍යාත්මක චින්තනය කෙරෙහි ප්‍රබල දායකත්වයක් දැක්වා. He also considered as one of the great philosophers known to have wondered about the shape of the world. ලෝකයේ ස්වરૂපය ගැන හොඳ පැහැදිලි අදහසක් පෙන්නපු එක්කෙනෙක්. එයා කිව්වා හැබැයි මෙහෙම. He proposed that the world was based on water. ලෝකය තියෙන්නේ මේ වතුරේ. වතුරේ තමයි ලෝකය තියෙන්නේ. ඔක්කොම ඒක මත තමයි වර්ධනය වෙන්නේ. වතුරේ පැලවෙච්ච ලෝකයක් වගේ අදහසක් තමයි තේල්ස්. ඉතින් ඇත්තටම ඒ කාලේ ඉදිරිපත් වෙන හැම අදහසක්ම ඊටාම වැදගත්. ඒ කාලේ ඉදිරිපත් වෙන සෑම අදහසක්ම ඊටා වැදගත්. තේල්ස් කිව්වා ඇත්තටම එයා මේ හැදුවා තාරකා විද්‍යාත්මක සහ ගණිතමය න්‍යායන් නීති. භූගෝල මේ පොළොවේ භූගෝල විද්‍යාව හොඳ මේ විද්‍යාත්මක වශයෙන් අධ්‍යයනය කරන්න පුළුවන් විදිහ. නෑ ඔක මෙන්න මෙහෙම ගණනය කරලා තමයි අපි හිතන්න ඕන ලෝකේ විශාලත්වය කොච්චරද ගෝලාකාරද කොහෙද ඒක තියෙන්නේ. ඒ නිසා ඔහු ඒ අතින් ලොකු දායකත්වයක් දක්වලා තියෙනවා. ඇත්තටම මේ ග්‍රීක යුගයේ ඊටාම වැදගත් පෞරාණික නගරයක් තමයි මිලටස් කියලා කියන්නේ. ඒ කියන්නේ ඒජියන් මුහුදේ නැගෙනහිර පැත්ත. මෙන්ඩරස් කියලා දැන් හඳුන්වන මීඇන්ඩර් රිවර් ගංගාව ආසන්නේ. එතකොට ඒක ඇවිල්ලා මේ වාණිජ වශයෙන් හොඳ මධ්‍යස්ථානයක්. ෆිනෝෂියන්ස්ලා අපි කිව්වා ඒ වගේම ග්‍රීක නෑව් ඒගොල්ලන් ෆිනෝෂියන්ස්ලාගේ නෑව් ආපු කලාපයක් මේක මධ්‍යධරණී සහ කළු මූද ආශ්‍රිතව පිහිටලා තිබුණු. එතකොට වෙලෙන්දෝ අනිත් එක නැවියෝ ගොඩාක් භාණ්ඩ මෙහි ගෙනල්ලා වෙළඳාම් කරලා තියෙනවා. So it was a very important city. Thales born there. Thales ඉපදුනේ එයා එහෙ තමයි. ඇත්තටම මේ Thales කියන්නේ කිසියම් ලක්ෂණයක මේ පොළොවේ තලයේ තියෙන කිසියම් ලක්ෂණයක මැනීම් සහ පිහිටීම් ගැන අදහසක් දක්වපු ප්‍රථම කෙනා. 7 වන 6 වන ක්‍රිස්තුපූර්ව 7 වන 6 වන සියවස්වල. The first of the Greek scholars to be concerned about the measurement and the location of things on the face of the earth was Thales of Miletus, who lived in the 7th and 6th centuries BC.
ඒ අතිනොත් ඔහු වැදගත්. අනෙක් අතට එයා ඇත්තටම මේ තේල්ස් ව්‍යාපාරිකයෙක්. එක පැත්තක ඉඳලා ඔලිව් ඔයිල් සපයුවම තව ප්‍රදේශයකට ලොකු ලාභයක් ලැබපු කෙනෙක්. නමුත් එයා ඇවිල්ලා හොඳ බුද්ධිමතෙක්, උගතෙක්, ඒ වගේම එක එක කලාපත් එක්ක ලොකු සම්බන්ධයක් තිබුණු කෙනෙක් ඊජිප්තුව වගේ. ඒ නිසා ඇවිදලා වෙළඳාම් කරලා ඔය තැන්වල ගිහිල්ලා එයා ආපහු තමන්ගේ වෙළඳ මධ්‍යස්ථානයේ තමන්ගේ මිලටස් වලට ප්‍රදේශයට එනකොට ගණිතය ගැන හොඟක් ඒවා හිතේ තියාගෙන ජ්‍යාමිතිය හිතේ තියාගෙන තමයි ආවේ. ඊගාට එයා මේ ජියෝමෙට්‍රිකල් ඒ කියන්නේ ජ්‍යාමිතික සමීකරණ ගණනාවක් හදාගෙන ආවා ගණනය කිරීම වල. දැන් උදාහරණයට වෘත්තයක් ගත්තොත් වෘත්තය මොකද්ද විස්කම්භයකින් බැන්දොත් හරියටම දෙකකට වෙන් කළ හැකිය. ඒ වගේ ඒවා. ඊගාට ත්‍රිකෝණ ඇන්දම ත්‍රිකෝණවල ලක්ෂණ සමාන වෙන හැටි. ඉතින් මේ විදිහට ගණිතමය වශයෙන් ගොඩාක් සමීකරණ සකස් කරගත්තු කෙනෙක් තමයි තේල්ස් කියලා කියන්නේ. And also he made contributions in astronomy and reported on the magnetism of the lodestone. එයා තාරකා විද්‍යාත්මක දැනුමත් මේ mathematical knowledge එකට භාවිතා කරපු කෙනෙක්. ඒ නිසා තේල්ස් වරින් වර ඉතිහාසඥයන්ගේ විවරණයට ලක් වෙලා තියෙනවා, ගවේෂණයට ලක් වෙලා තියෙනවා. ඔහු භූගෝල විද්‍යාත්මක චින්තනයට දායක වෙච්ච හැටි. In mathematics, Thales used geometry to solve problems. ගොඩාක් පිරමීඩ එක උස කොච්චරද, වෙරළ ඉඳන් නැවට කොච්චර දුර තියෙනවද, ඕවා මනින්න එයා හුඟක් සමීකරණ සකස් කරගෙන. ඒ නිසා mathematical knowledge එකෙන් ගණිතමය දැනුමෙන් ඔහු ලොකු දායකත්වයක් භූගෝල විද්‍ය මේ ලෝකේ ගෝලාකාරද, ලෝකේ ස්වරූපය කොහොමද ආදී වශයෙන් දක්වන්න දාලා තිබුණා. ඉතින් ඒ නිසා අපට ඔහුගේ දායකත්වය ඉතා වැදගත්. ඉතින් Thales of Miletus Thales ඉපදුනේ ක්‍රිස්තු පූර්ව 624 623 කියලා අනුමාන කරනවා. එතකොට අවුරුදු 78ක් ජීවත් වෙලා මරණයට පත් වෙච්ච බව තමයි කියන්නේ. එතකොට මේ එයා මැතමැටිසියන් කෙනෙක් හැටියට හුඟක් සාර්ථක වෙච්ච කෙනෙක්. ඊළඟට තේල්ස්ගේ ගෝලෙක් තේල්ස්ගේ පස්සේ කාලේ ඔහුගේ ඒ අදහස් දරපු තව කෙනෙක් තමයි සමකාලීන කෙනෙක් හැටියට අපට සලකන්න පුළුවන් Anaximander. A younger contemporary of Thales in Miletus was Anaximander. He is credited with the introduction into the Greek world of a Babylonian instrument known as the gunman. මෙන්න මේ උපකරණය. ඒකට කියන්නේ gnanman කියලා. ඒ කියන්නේ ඒකේ සෙවණැල්ලෙන් පුළුවනි අපිට විවිධ දේවල් මනින්න. Actually, this is simply a pole set of vertically above a flat surface on which the varying position of the sun could be measured by the length and direction of the shadow cast by the vertical pole.
සිරස් අතර තියපු කණුවකින් අපිට මේකේ සෙවණැල්ල වැටෙන ආකාරය අනුව බලලා ඕනෑම තැනක උස දිග මනින්න මේක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මේක ඇත්තටම මේ විවිධ නිරීක්ෂණ වලට පාවිච්චි කරන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ඉරේ ලැබෙන සෙවණැල්ල කෙටි නිසා ඒක පාවිච්චි කරන්න ඒක නූන් කියලා අපි පාවිච්චි කරන්නේ උතුරු දකුණු ලයින් එක හරියට ඇඳගන්න. මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊගාට සීසන් එකෙන් සීසන් එකට මේ මධ්‍යාහන කාලයේ හේවණල්ල එක එක පැතිවලට යන හැටියෙන් පුළුවන්. මේක නම් මේ ලෝකේ එක විදියට ඉර පායලා එක විදියට බයින එකක් නෙවෙයි. මේක කැරකෙනවද නැද්ද වගේව බලන්න මේ ග්‍රැන්මන් කියන එක ඉතාම වැදගත්. ඒක සමහර අය කියන්නේ ග්නෝමන් කියලා. G silent ග්නෝමන්. ඒක මම දන්නේ ඇත්තටම සිංහලෙන් මොකද්ද මේකට කියන්නේ කියලා. නමුත් මේක පොඩි වගේ උපකරණයක් වුණත් ඇනෙක්සිමැන්ඩර් විසින් ඉදිරිපත් කරපු ඉතාම වැදගත් එකක්. වැදගත් උපකරණයක්. ඇත්තටම සමහර පසුකාලීන ග්‍රීක ඉතිහාසඥයෝ කියලා තියෙනවා ලෝකයේ නියම ස්කේල් එකකට සිතියමක් ඇඳපු කෙනා තමයි මුලින්ම ඇනෙක්සිමැන්ඩර් කියන්නේ කියලා. දැන් ඇත්තටම මේ සුමේරියන්ස්ලා පින්තූර මැප්ස් ස්කේල් එකට නෙවෙයි පික්චෝරියල් මැප්ස් ඇඳන්නේ ක්‍රිස්තු පූර්ව 2700 විතර. නමුත් ඉතින් අර ඩිරෙක්ෂන් එකයි ඩිස්ටන්ස් එකයි හරියට මනින්න පුළුවන් ස්කේල් එකකට නෙවෙයි ඒගොල්ලෝ ඇන්දේ. නමුත් ඇනෙක්සිමැන්ඩර්ගේ මැප් එකෙන් යුරෝපයේ මැද ග්‍රීසිය පිහිටෝලා යුරෝපයයි ආසියාවයි ඒවා අනිත් වටේට හිටෝලා ඒ කියන්නේ ක්‍රමානුකූලව මෙෂර්මන්ට්ස් ගන්න පුළුවන් විදියට තමයි ඒක සකස් කළේ. ඒ නිසා ඒක සලකනවා වැදගත් දායකත්වයේ ලක්වපු අවස්ථාවක් හැටියට. ඉතින් ඒ නිසා අපට ඇනෙක්සිමැන්ඩර් ඒ කියන්නේ සංකේත වලින් ලෝකයේ යම් යම් දේවල් දක්වන්න පුළුවන් කියලා පෙන්නපු කෙනෙක් ප්‍රථමයා හැටියටත් අපට මේ ඇනෙක්සිමැන්ඩර්ව හඳුන්වන්න පුළුවන්කම තියෙනවා ඇත්තටම. Anaximander was also one of the earliest philosophers to provide us with an example of how a word can be used to symbolize something that is not known and not observed. In samahara දේවල් දැකලා නැති හඳුනා ගන්න නැති දේවල් අපි සංකේතකරණයට ලක් කරද්දී කොහොමද ඒක හඳුන්වන්නේ කියලා. එතකොට දැන් මේ නෝමෝන් කියලා අපි පාවිච්චි කරපු ග්නෝන් ගන්මන් කියලා සමහර අය G silent කියනවා සමහර අය G වචනය G අකුර දාලා කියනවා. කොහොම වුණත් මේ නෝමන් කියන උපකරණය සිංහලෙන් ඉස්සර පාවිච්චි කරා ඡායා දණ්ඩ කියලා. ඒ කියන්නේ දණ්ඩක් තියෙනවා ඒකේ හෙවණැල්ල අනුව තමයි මේක කරන්න කියලා. කොහොම වුණත් මේ උපකරණය ඔස්සේ භූගෝල විද්‍යාත්මක දැනුම ප්‍රචලිත කරන්න ඇනෙක්සිමැන්ඩර් ලොකු දායකත්වයක් දක්වුවා. එයාගේ දායකත්වය එක් පැත්තකින් කොස්මොලොජි වලින් අනුව ඒ කියන්නේ තාරකා විද්‍යාව සහ ගණනය කිරීම අනුව පැහැදිලි කරන්න පුළුවන් එකක්. එක අතකින් ඔහුගේ දායකත්වය එහෙම එකක්. එයා කිව්වේ ලෝකය පාවෙනවා කියලා. කෙසේ වුණත් ඉරයි හඳයි පිහිටන හැටි ඊගාට ලෝකයේ පිහිටීම් කොහොමද තියෙන්නේ දුර මොනවද කියලා. දැන් එතකොට මේ ලෝකය පිළිබඳව හඳ කොහෙද තරු තියෙන්නේ කොහෙද කියලා ඔහු පෙන්නපුවා තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා එක් පැත්තකින් තාරකා විද්‍යාත්මක දැනුම ඔස්සේ භූගෝල විද්‍යාවට ඔහු දායක වුණා. අනිත් පැත්තෙන් දැන් අකුණු ගැසීම් ගෙරවීම් වගේ
කාලගුණ විද්‍යාත්මක දේවල් පිළිබඳව ඔහු අදහස් දැක්වුවා. ඊගාවට වර්ෂාපතනය ගැන ඉර කොහොමද මේ ආර්ද්‍රතාවය කෙරෙහි බලපාන්නේ ආදී වශයෙන් කරුණු පැහැදිලි කළා. ඊගාවට ඔහු සිතියම් විද්‍යාත්මක වශයෙන්ොත් ලොකු දායකත්වයක් දක්වපු කෙනෙක්. දැන් අර මම කිව්වේ සමහර අය කියන්නේ පළවෙනිම ස්කේල් එකට ලෝක සිතියම අඳපු කෙනා තමයි ඇනෙක්සිමැන්ඩර් කියලා. Anaximander prepared a world map to scale. In this map, Greek has been shown in the center of the world and surrounded by the Ocean River. Ocean River කියන්නේ මේ සාගර ගඟ වගේ කියන අදහස. ග්‍රීසිය මැද කරගෙන අනිත් ඒවා ලෝකයේ පිහිටලා තියෙන හැටි. නයිල් ගඟ මේ ගඟට සම්බන්ධයි. දැන් උදාහරණයක් හැටියට මේ සිතියම දිහා බැලුවම ඕගොල්ලන්ට පේනවා දැන් මේකේ සෙන්ටර් එකේ තියෙන්නේ ග්‍රීසිය. This is the center. මේ සෙන්ටර් එකේ ඉඳලා මේ තියෙන්නේ නයිල් ගඟ. ඊගාවට මේක කළු මුහුදට වැටෙන තව ගංගාවක්. යුරෝපය කියලා එක කෑල්ලක් තියෙනවා. ආසියාව කියලා කෑල්ලක් තියෙනවා. ලිබියා කියලා නම් කළේ අප්‍රිකාව කියලා අපි හඳුන්වන කලාපය. ඒ විදිහට ප්‍රධාන භූස්කන්ධ තුනකින් තමයි ඇනෙක්සිමැන්ඩර් තමන්ගේ සිතියම ඉදිරිපත් කළේ. ග්‍රීසිය කේන්ද්‍රය වශයෙන් තියාගෙන යුරෝපය, ආසියාව, අප්‍රිකාව කියන කලාප ඒ කේන්ද්‍රයේ වටේ පිහිටලා තියෙන ආකාරය තමයි මේකේ තියෙන්නේ. මේකේ ඉතින් වෝල්ගා ගංගාව වෙන්න පුළුවන් කළු මුහුදෙන් සම්බන්ධ වෙන. අනිත් එක තමයි ජ්‍යාමිතික ගණනය කිරීම නියමයන් ඔස්සේ භූගෝල විද්‍යාවට ඔහු දක්වපු දායකත්වයත් ඉතාම වැදගත්. ජියෝමෙට්‍රි අර අපි කිව්ව නෝමන් කියන උපකරණය අපි කියවනේ sun could be measured by the length and the direction of the shadow. හෙවනැල්ලේ දිශාවයි හෙවනැල්ලේ දුරයි අනුව කොහොමද පෘථිවියයි ඉරයි අතර සම්බන්ධතාවය කියලා පෙන්වන්න ඔහුට ජියෝමෙට්‍රිකල් මෙෂර්මන්ට්ස් හුඟක් උපකාර වුණා. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට තාරකා විද්‍යාත්මක පැත්තෙන් ගත්තත් එතනින් ගියාම meteorology, cartography, geometry මේ සියලු අංශවලින් කාලගුණ විද්‍යාත්මක සිතියම් විද්‍යාත්මක යාමිතික මේ ආදී හැම අංශයකින්ම ලොකු දායකත්වයක් භූගෝල විද්‍යාත්මක චින්තනයට ග්‍රීක දාර්ශනිකෙක් වශයෙන් ඇනෙක්සිමැන්ඩර් විසින් ලබා දෙනවා. ඒකත් ඊටාම වැදගත් කරුණක්. අපිට ආයෙත් හම් වෙනවා මිලටස් වල උගතෙක් පහළ වෙනවා. ඒ තමයි හෙක්ටායස්. හෙක්ටායස් මිලටස් වල පහළ වූ තවත් ඊටාම වැදගත් දාර්ශනිකයෙක් හැටියට සැලකන්න පුළුවන්. ඇත්තටම මේ භූගෝල විද්‍යාවේ විවිධ පැති තමයි හෙක්ටායස් විසින් පැහැදිලි කළේ. තේල්ස්ගේ අර කිව්ව ගණිතමය මේ ඒවා එයා පැත්තකට දාලා අත්දැකීමෙන් ලෝකයේ තියෙන තොරතුරු කඳු වැටි ගංගා ආදිය පිළිබඳව ඉදිරිපත් කිරීම කෙරෙහි තමයි වැඩිපුර ඔහු සාකච්ඡා කළේ. අනිත් එක ඒගොල්ලෝ මිලටස් වෙළඳ මධ්‍යස්ථානයක් මං කියවනේ වෙළෙන්දන්ට බහින්න දෙන්නේ නැහැ ගිහිල්ලා තොරතුරු අරගෙන ඒවායේ ඔස්සේ ලෝකය ප්‍රතිනිර්මාණය කළ ඉදිරිපත් කරන්න උත්සාහ දරපු කෙනෙක් තමයි. ඔබ්සර්වේෂන් තමයි ඔහු වැඩි වශයෙන් විශ්වාස කළේ අර මැතමැටිකල් කැල්කියුලේෂන්ස් වලට වඩා. එතකොට දැන් මේකේ තියෙන විදිහට අපි කිව්වොත් a work of history, the book contain එතකොට හෙරඩෝටස් ලියපු පොත ඉතිහාසයේ ගොඩාක් භූගෝල විද්‍යාත්මක වශයෙන් පෝෂණය වෙච්ච කරුණු තියෙනවා. Covering much of the known world, is the first to have noted the process by which large rivers such as Nile,
build type deltas, and also the first recorded as observing that winds tend to blow from colder region to the warmer. එතකොට සුළං ක්‍රියාත්මක වෙන හැටි, වායුගෝලීය තත්ත්වයන්ගේ ස්වરૂපය, ගංගා පද්ධති වල ව්‍යාප්තිය, මේවා ගැන වැඩිපුර පැහැදිලි කරන්න උත්සාහ කරපු කෙනෙක් තමයි හෙරඩෝටස් කියන්නේ පයිතගරස්ට පෙර. එතකොට පයිතගරසුත් අත් වශයෙන්ම ගණිතඥයෙක් හැටියට භූගෝල විද්‍යාත්මක චින්තනය පෝෂණය කරන්න මඟ පාදපු කෙනෙක් හැටියට අපිට සලකන්න පුළුවන්. දැන් හෙරඩෝටස්ගේ සිතියම දිහා බැලුවම, හෙරඩෝටස්ගේ දායකත්වයේ ගත්තම හෙරඩෝටස් හරි අපූර්ව සිතියමක් ඉදිරිපත් කරනවා. මේකේ වැදගත්ම ලක්ෂණය තමයි මධ්‍යධරණී කලාපයේ පරිමාණුකූලයි. වර්තමාන හැඩයට බොහෝ වෙලාවට සමානයි. පැසිෆික් මේ කැස්පියන් මුහුද, කළු මුහුද, එතනින් ගියාම මධ්‍යධරණී මුහුද, රතු මුහුද, ඔයගේ ඔක්කොම දේවල් අප්‍රිකාව, ලිබියාව වශයෙන් නම් කරලා තියෙනවා, යුරෝපේ නම් කරලා තියෙනවා, ආසියාව නම් කරලා තියෙනවා. ඉතින් තමන් ගැවසුණු කලාපය පිළිබඳව හොඳ අත්දැකීමක් තියෙනවා. අනිත් එක තමයි මේ ඒ කාලේ ජීවත් වෙච්ච මිනිස්සු පිළිබඳව විස්තර ඉදිරිපත් කරලා තියෙනවා හෙරඩෝටස්. විශේෂයෙන්ම මධ්‍යධරණී කලාපය ඉතාම ඒ කියන්නේ ටිකක් පරිමාණුකූලව ඇඳලා තියෙනවා, සහ දේශාංශ දක්වන්න ඔහු යම් උත්සාහයක් දරලා තියෙනවා මේ සිතියම් එක්කම. ඊගාවට අර වගේම ප්‍රධාන කන්ටිනෙන්ට්ස් 3ක්, වටේම මුහුද කියන සංකල්පය නෙවෙයි මෙතන තියෙන්නේ, මහද්වීප 3ක් ඔහු පැහැදිලි කරලා පෙන්නනවා, යුරෝපය, ලිබියාව සහ ආසියාව කියලා. ලිබියාව කියන්නේ එතකොට අප්‍රිකාව. අනිත් එක තමයි මේ ලිබියාව හෙවත් අප්‍රිකානු කලාපයේ වඩාත් සමීප කලාපේ හැටියට තවත් කොටස් 3කට ඔහු වෙන් කළා පැහැදිලි කරලා පෙන්නනවා. එකක් තමයි දැන් ඕගොල්ලන්ට පේනවනේ මේ ඇට්ලස්. දැන් අපි උදාහරණයකට ගත්තොත් මේකේ මේ හෙරඩෝටස්ගේ සිතියමේ බලන්න මේ නයිල් ගඟ පටන් ගන්න කොහෙන්ද කියලා. නයිල් ගඟ පටන් ගන්න ඇට්ලස් කඳු කලාපයේ ඉඳලා ඔන්න ඔහොම තමයි නයිල් ගඟ යන්නේ. ඉතින් ඔහු දැනගෙන හිටියා මේ කඳුකර කලාපයෙන් තමයි ගංගා පටන් ගන්න කියලා. අපිට දිශාව දැන් අප්‍රිකාවේ දැන් කලාපය ගත්තොත් එම අපි උදාහරණයක් හැටියට දැන් අප්‍රිකානු කලාපය ගත්තොත් මේ වගේ හැඩයකටනේ තියෙන්නේ. එතකොට නයිල් ගඟ මේ කලාපයේ තියෙන්නේ මෙන්න මෙහෙම. ඉතින් ඒකට වඩා පොඩි වෙනසක් කියන්නේ දිශාවේ වෙනස් වීම පෙන්නනවා. නමුත් කොහොම වුණත් අප්‍රිකාව ඔහු කලාප 3කට බෙදනවා. එකක් තමයි මේ මධ්‍යධරණී කෝස්ට් එක. ඇට්ලස් කඳු වැටියේ සිට ඇට්ලස් කලාපයේ ඉඳලා මේ නයිල් නිම්න ඩෙල්ටාව දක්වා තියෙන කලාපය එකක්. ඊගාවට දකුණු කලාපය වයිල්ඩ් බීස්ට්. ඊගාවට සහරා කාන්තාර කලාපය. ඔන්න වගේ කලාප 3කට පවා මේ කාවදියේදී ලෝකය බෙදා දක්වන්න ඔවුන්ට පුළුවන් වුණා. විශේෂයෙන්ම හෙරඩෝටස්ගේ සිතියමෙන් පෙන්වන්නේ කොහොමද මේ ඩීටේල්ඩ් සංක්ෂිප්ත සවිස්තරාත්මක සිතියම් වලට මේ අය යොමුනේ කියන එක. ඒක ඊටාම වැදගත් කරුණක්. මෙතනදී අපි අවධාරණයට ලක් කරගත යුතු. ඒ නිසා